දැන් ඔයාට ලැබිලා තියෙන නිබන්ධන අතර තියෙනවා morning challenge paper number 1. අපි හැමදාම අපේ පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයකින්. මොකද මම ඔයාලට කලිනුත් කිව්වා පාඩම් කිරීමේ වගකීම මට පවරන්න උත්සාහ කරන්න එපා. එහෙම කරොත් ඔයා තව වතාවක් විභාගය කරන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ වතාවේවත් හරියට ඔයාගේ වගකීම ඉෂ්ට කරන්න සිද්ධාන්ත පාඩම් කිරීම කියන එක. මම අවශ්‍ය තැන්වලදී සිද්ධාන්ත ඔයාට උගන්වනවා. ගැඹුරු කරුණු, අපහසු කරුණු. සිද්ධාන්ත අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරත් ඒ වගකීම මම ඉටු කරනකල් බලාගෙන ඉන්නේ නැතුව ඔයාගේ පැත්තෙන් ඔයා සිද්ධාන්ත ආවරණය කරගන්න මම කලින් දුන්න වැඩිපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. ඒතර අපි පන්ති ඇතුළේදී මම හුඟක් දුරට උත්සාහ කරනවා පුළුවන් තරම් ප්‍රශ්න හරහා සිද්ධාන්ත ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මොකද සිද්ධාන්ත අමුවේ පාඩම් කිරීම කියන එක ඔබ කරන්න. ඒක මාත් එක්ක පන්තියේ කළ යුතු නෑ. අපි පන්ති ඇතුලේ ප්‍රශ්න හරහා විභාගයට ප්‍රශ්න කරන ආකාරයට ගැළපෙන විදිහට වැදගත් සිද්ධාන්ත කරුණු කතා කරමු. සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය අපි සිදු කරත් එතනදී මම ඔයාට වැඩි වගකීමක් දෙනවා. මේක පාඩම් කිරීමේ වගකීම පුළුවන් තරම් ඔයාගේ අතට ගන්න. මොකද කාලය සීමිතයි. අපි බොරුවට හුරතල් වෙවි හිටියට වැඩක් නැහැ. අවසානයේ වෙන්නේ ඔයාට තවත් වතාවක් විභාගයට මුණ දෙන්න වෙන එක. ඒ නිසා අපි හැමදාම පන්තිය ආරම්භ කරන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකින් කෙටි ප්‍රශ්න සංඛ්‍යාවක් අපි කතා කරනවා. ඊට පස්සේ තමයි දවසේ වැඩපිළිවෙලට යන්නේ. ඒතර ඔයාගේ නිබන්ධන අතර තියෙනවා morning challenge paper number 1. අපි මුලින්ම මේ පේපර් එක සාකච්ඡා කරලා ඊට පස්සේ පුනරීක්ෂණ වැඩපිළිවෙල ආරම්භ කරමු. මේකත් ඒකෙම කොටසක් තමයි. නමුත් මේක මිශ්‍ර අභ්‍යාස විදිහට දිනපතා ඔයාව සිලබස් එක ඇතුලේ එහෙ මෙහෙ සැරිසරවන්න කරන වැඩපිළිවෙල. ඒ නිසා ඒක ඊටාම වැදගත් දෙයක්. පළවෙනි ප්‍රශ්නයේදී අපිට බහුවර්ණ ප්‍රශ්න මෙතන 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට යමු. ශිෂ්‍යයෙකුට සපයන ලද A හා B ද්‍රාවණ දෙක යොදාගෙන ඔහු කරන ලද පරීක්ෂණ හා ලද නිරීක්ෂණ පහත පරිදි විය. A ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් හා B ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් වෙනමගෙන බෙනඩික් පරීක්ෂාවට ලක් කළ විට ගඩොල් රතු අවක්ෂේපයක් නොලැබුණි. බෙනඩික් පරීක්ෂාව කරලා තියෙන්නේ ඔයාලා දන්නවා. බෙනඩික් පරීක්ෂාවේදී ධන ප්‍රතිඵලය වෙන්නේ ගඩොල් රතු අවක්ෂේපයක් සෑදීම. ඒතර මේ ගඩොල් රතු අවක්ෂේපය සමහරලාට ළමයි වැරදිට වටහා ගන්නවා. ගඩොල් රතු අවක්ෂේපය වෙන්නේ ඔක්සිහාරක සීනි නෙමෙයි. ගඩොල් රතු අවක්ෂේපය වෙන්නේ කියුප්‍රස් ඔක්සයිඩ් Cu2O. කියුප්‍රස් ඔක්සයිඩ් තමයි මෙතනදී ඇතිවන අවක්ෂේපය. එහෙම නැතුව වැරදි අදහසක් තියාගන්න එපා. මෙතනදී ඔක්සිහාරක සීනි අවක්ෂේප වීමක් නැහැ. ඒතර ඔයාලා දන්නවා බෙනඩික් සහ පේලින්ග්ස් පරීක්ෂාව අපි කරන්නේ ඔක්සිහාරක සීනි සඳහා. ඒතර A සහ B ලෙස ද්‍රාවණ දෙකක් දීලා තියෙනවා. මෙන්න A ද්‍රාවණය, මෙන්න B ද්‍රාවණය. මේ ද්‍රාවණ දෙක සඳහාම වෙන වෙනම බෙනඩික් පරීක්ෂාවක සිද්ධ කරාලු. එතනදී ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණේ නැහැලු. එහෙම ගඩොල් රතු අවක්ෂේපයක් නොලැබීමෙන් අපිට කියවෙන්නේ මොකද්ද? මේ පළවෙනි පරීක්ෂණයෙන් කියවෙන්නේ මොකක්ද? A ද්‍රාවණයේත් ඔක්සිහාරක සීනි නැත. B ද්‍රාවණයේත් ඔක්සිහාරක සීනි නැත. මොකද ඔක්සිහාරක සීනි තිබුණා නම් බෙනඩික් පරීක්ෂාව කරනකොට මේ ද්‍රාවණ වලින් ගඩොල් රතු අවක්ෂේපය ලැබෙන්න ඕන. එහෙනම් මේ පළවෙනි පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් A සහ B ද්‍රාවණ දෙකේම ඔක්සිහාරක සීනි නොමැති බව. මේ අපි සඳහන් කරේ ඔක්සිහාරක සීනි නොමැති බව. දෙවන අදියරට යන් A ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් සමග B ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් මිශ්‍ර කර මිනිත්තු 10ක් තිබෙන්නට හැර බෙනඩික් පරීක්ෂාව සිදු කළ විට ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණි. A සහ B ද්‍රාවණ දෙක මිශ්‍ර කරාලු. ඒ මිශ්‍රණය විනාඩි 10ක්
තියෙන්න ඇරලා ඊට පස්සේ බෙනඩික් පරීක්ෂාව කරනකොට මිශ්‍රණය සඳහා ගඩොල්වතු අවක්ෂේපය ඇති වුණාලු. එහෙනම් ඒකෙන් අපි තේරුම් ගන්න ඕන මේ දෙක මිශ්‍ර කරායින් පස්සේ යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයේ විදිහට ඔක්සිහාරක සීනි ලැබිලා තියෙනවා. ඒතර ඍජුවම ඔක්සිහාරක සීනි පරීක්ෂාවට පිළිතුරු නොදී මේ දෙක මිශ්‍ර කරායින් පස්සේ ඔක්සිහාරක පරීක්ෂාවට පිළිතුරු දුන්නා කියලා කියන්නේ අපිට තේරෙනවා මෙතන නිරොක්සිහාරක සීනි තිබිය යුතුයි. මේ ප්‍රතික්‍රියාවේදී දෙවන මිශ්‍රණයේදී ඔක්සිහාරක සීනි අලුතෙන් ඇති වෙලා තියෙනවා. මොකද මුලින්ම අපි ඔක්සිහාරක සීනි පරීක්ෂාව කරපුවාම ලැබුණේ ඍණ ප්‍රතිඵලය. ඒකෙන් අපි තීරණය කරා ඔක්සිහාරක සීනි නැහැ කියලා. ඊට පස්සේ ද්‍රාවණ දෙක මිශ්‍ර කරායින් පස්සේ බෙනඩික් පරීක්ෂාවේදී ධන ප්‍රතිඵලය ලැබුණා කියලා කියන්නේ මෙතනදී නිරොක්සිහාරක සීනි ජල විච්ඡේදනයක් සිද්ධ වෙලා ඔක්සිහාරක සීනි ඇති වෙලා තියෙනවා. දැන් මෙතනින් අපිට කියන්න පුළුවන් මේ මිශ්‍රණයේ නිරොක්සිහාරක සීනි තියෙනවා. මිශ්‍රණයේ නිරොක්සිහාරක සීනි තියෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි පරීක්ෂණයේදී කියනවා ඒ ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් ගෙන නටවා සිසිල් කර බී ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් සමග මිශ්‍ර කර මිනිත්තු 10ක් තබා බෙනඩික් පරීක්ෂාවට ලක් කළ විට ගඩොල් රතු අවක්ෂේපයක් නොලැබුණි. එතනත් අර වගේම මිශ්‍රණය හැදුවා. හැබැයි වෙනස වෙන්නේ මෙන්න මේ ඒ ද්‍රාවණය රත් කිරීම සිද්ධ කරාලු. ඒ ද්‍රාවණය රත් කරලා බී ද්‍රාවණයත් එක්ක මිශ්‍ර කරපුවාම දැන් අපිට ධන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒ ද්‍රාවණයේ තියෙන රසායනික සංයෝගය රත් කිරීම නිසා විනාශ වීමට ලක් වෙලා. ඒ නිසා දැන් මෙතන මිශ්‍රණය තුල අර කලින් මිශ්‍රණයේ සිදුණු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. මේක කියනකොට වාට සිද්ධාන්ත අනුමක් තියෙන දරුවෙක් විදිහට මතක් වෙන්න ඕන. එහෙම රත් කිරීමේදී අක්‍රීය වෙන්නේ නැත්නම් විනාශ වීමට ලක් වෙන්නේ දුස්වාභාවිකරණයට ලක් වෙන්නේ එන්සයිම. එහෙනම් මෙතන අපිට පොඩි ඉඟියක් ලැබෙනවා මේ A කියලා කියන්නේ එන්සයිමයක් බවට. A කියන්නේ එන්සයිමේ වෙන්න ඕන. ඒතර B තමයි නිරොක්සිහාරක සීනි ආකාරයේ වෙන්න ඕන. උද රත් කරේනේ. ඒ රත් කරපුවාම ඒ තමයි විනාශ වෙලා තියෙන්නේ. රත් කරායින් පස්සේ ඒ B සමග මිශ්‍ර කරාට අදාළ ප්‍රතික්‍රියාව සිද්ධ වුනේ නැති බව තමයි මේ තුන්වෙන පරීක්ෂණයෙන් අපි තේරුම් ගන්න ඕන. එහෙනම් A කියන්නේ එන්සයිමේ වෙන්න ඕන. B කියන්නේ නිරොක්සිහාරක සීනි වෙන්න ඕන. ඒ කියන්නේ සුක්‍රෝස් වෙන්න ඕන. ඊළඟට අවසාන පරීක්ෂණයේදී කියනවා බී ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් ගෙන නටවා සිසිල් කර ඒ ද්‍රාවණයෙන් මිලිලීටර 5ක් සමග මිශ්‍ර කර මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හැර බෙනඩික් පරීක්ෂාව සිදු කළ විට ගඩොල් රතු අවක්ෂේපය ලැබුණි. ඔව් ප්‍රශ්නයක් නැහැනේ. සුක්‍රෝස් රත් කරා කියලා මේ ඊළඟ පරීක්ෂණය සුක්‍රෝස් රත් කරා කියලා රසායනික වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එන්සයිමය සුක්‍රේස් එහෙම නැත්නම් ඉන්වර්ටේස් එහෙම නැත්නම් සුක්‍රේස් එන්සයිමය තමයි රත් කිරීම නිසා දුස්වාභාවීකරණයට ලක් වෙන්නේ. එහෙනම් අපිට මෙතන තීරණය කරන්න පුළුවන් ඉහත නිරීක්ෂණ වලට අනුව A සුක්‍රෝස් වන අතර B HCl වෙයි වැරදි. දෙවෙනි උත්තරේ කියනවා A මෝල්ටෝස් වැරදි. 3 A HCl වැරදි. 4 A ඉන්වර්ටේස් කියන්නේ සුක්‍රේස් එන්සයිම් එකේ තවත් නමක්. ඒක හරි. සහ B සුක්‍රෝස් වෙයි. උත්තරේ අංක 4. ප්‍රශ්නෙට පහලින් ඉඩ දීලා තියෙන විවරණය ලියන්න. දැන් දැනට ඔයා සතුව මේ නිබන්ධනය hard copy එකක් විදිහට නැති වුණාට ඔයා මේක මුද්‍රණය කරගන්න ඕන. අපි අනාගතයේදී ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තාම ඔයාට මේ නිබන්ධන ලබා ගන්න පුළුවන්. ඒ වෙනකල් දැනට අපිට කරන්න පුළුවන් දේ තමයි ඔයා ටියුට් එක print කරගන්න එක. හරි. එතන
දීලා තියෙන තිත්තිරි මත ලියන්න ඕන. දැන් ඔයාට ටියුට් එක අතේ ළඟ නැති නිසා සටහන් පොත අරගෙන සටහන් කඩදාසි අරගෙන මේ ප්‍රශ්න අංකය ලියලා සටහන ලියමු. ලියන්න. පළමු අවස්ථාවේදී බෙනඩික් පරීක්ෂාවට පිළිතුරු නොදුන් නිසා A සහ B ද්‍රාවණවල ඔක්සිහාරක සීනි නොමැත. A සහ B ද්‍රාවණවල ඔක්සිහාරක සීනි නොමැත. ඊළඟ පේලිය දෙවන අවස්ථාවේදී ධන ප්‍රතිඵලය ලැබීමෙන් තහවුරු වන්නේ නිර්ඔක්සිහාරක සීනි වරහන් ඇතුලේ සුක්‍රෝස් ජල විච්ඡේදනය සිදු වූ බවයි. නිර්ඔක්සිහාරක සීනි වරහන් ඇතුලේ සුක්‍රෝස් ජල විච්ඡේදනය වූ බවයි. තුන්වන පරීක්ෂාවෙන් කියවෙන්නේ ඊළඟ පෙළේ ලියන්න. ඒ ද්‍රාවණය තාප අස්ථායී විය යුතුය. එම නිසා A සුක්‍රේස් වරහන් ඇතුලේ ඉන්වර්ටේස් එන්සයිමය වන අතර ඒ රත් කිරීමේදී දුස්වාභාවීකරණයට ලක්වේ. B ද්‍රාවණය සුක්‍රෝස් විය යුතුය. හරි. ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. සහ එන්සයිම් A සංශ්ලේෂණය සඳහා අවශ්‍ය විටමීනය වන්නේ. මේක පහුගිය විභාග ප්‍රශ්නයක්. ළමයි හුඟ දෙනෙක් තෝරපු උත්තරේ වෙන්නේ නිකොටිනික් අම්ලය කියන උත්තරය. නමුත් මේ ප්‍රශ්නෙට හරි උත්තරේ වෙන්නේ විටමින් B5. උත්තරේ අංක 3. සහ එන්සයිම් A කියලා කියන්නේ විටමින් B5 වල ව්‍යුත්පන්නයක්. ළමයි විටමින් B5 වල අනිත් නම මොකක්ද? ඒ වෙනත් නම් දැනගන්න ඕන. විටමින් B5 වල අනිත් නම තමයි පැන්ටොතෙනික් අම්ලය. උත්තරේ වෙන්නේ අංක 3. ටියුට් එක මුද්‍රණය කරගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් දීලා තියෙන ඉඩ ප්‍රමාණය ලියා ගන්න. දැනට සටහන් කඩදාසි වල ලියා ගන්න. ප්‍රශ්නාංකය දාලා ලියා ගන්න. සහ එන්සයිම් A වරහන් ඇතුලේ මේ විදිහට ලියන්න. CoA මේකේ තේරුම coenzyme A කියන එක. සහ එන්සයිම් A එහෙම නැත්නම් CoA පැන්ටොතෙනික් අම්ලයේ වරහන් ඇතුලේ විටමින් B5 පැන්ටොතෙනික් අම්ලයේ විටමින් B5 වල ව්‍යුත්පන්නයකි.
පැන්ටොතෙනික් අම්ලයේ විටමින් B5 වල ව්‍යුත්පන්නයකි. සහ එන්සයිම් A අපිට අවශ්‍ය වෙන්නේ සවයිසෝසන ක්‍රියාවලියේදී. ඔයාලට මතකයි නම් ග්ලයිකොලිසිස් අවසානයේදී ඇතිවන පයිරුවේට ඊට පස්සේ පයිරුවේට ඔක්සිකරණය කියන ක්‍රියාවලියේදී සහ එන්සයිම් A බවට පත් වෙනවා. එතනදී සහ එන්සයිම් Aත් එක්ක එකතු වීම මගින් ඇසිටයිල් සහ එන්සයිම් A තමයි හැදෙන්නේ. ඒ ඇසිටයිල් සහ එන්සයිම් A තමයි සිට්‍රික් අම්ල චක්‍රයට ඇතුළු වෙන්නේ. ඒ කියන්නේ මේ ඇසිටයිල් සහ එන්සයිම් A වැදගත් සිට්‍රික් අම්ල චක්‍රය ක්‍රියාත්මක කරලා ATP නිෂ්පාදනය කරන්න. එතනදී ඇසිටයිල් කාණ්ඩ වාහකයේ ලෙස ක්‍රියා කරන්නේ සහ එන්සයිම් A. ඒ නිසා සහ එන්සයිම් A ඌනතාවයක් ඇති වුණොත් ශක්තිය නිෂ්පාදනය ATP නිෂ්පාදනය අඩාල වෙලා විඩාබර තත්වය විඩාව ඇති වෙන්න පුළුවන්. ෆැටිග් විඩාව කියන තත්වය ඇති වෙන්න පුළුවන්. මේක විභාගයේ අහලා තියෙන කාරණයක්. විටමින් B5 නැත්නම් විටමින් B5 පැන්ටොතෙනික් අම්ලයේ ඌනතාවයකදී කොහොමද මේ විඩාව ඇති වෙන්නේ කියන එක එතනින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දිගටම ලියන්න. සහ එන්සයිම් A සවායු ශ්වසනයේදී ඇසිටයිල් කාණ්ඩ වාහකයක් ලෙස දායක වේ. සවායු ශ්වසනයේදී ඇසිටයිල් කාණ්ඩ වාහකයක් ලෙස දායක වේ. එම නිසා මෙය ATP ශක්තිය නිෂ්පාදනයට අවශ්‍ය වේ. එම නිසා මෙය ATP ශක්තිය නිෂ්පාදනයට අවශ්‍ය වේ. එම නිසා මෙය ATP ශක්තිය නිෂ්පාදනයට අවශ්‍ය වේ. විටමින් B5 ඌනතාවයක් ඇති වූ විට සහ එන්සයිම් A නිෂ්පාදනයේ අඩාල වන නිසා විටමින් B5 ඌනතාවයක් ඇති වූ විට සහ එන්සයිම් A නිෂ්පාදනයේ අඩාල වන නිසා ශක්තිය නිපදවීම අඩාල වී විඩාව ඇති වෙයි. ෆැටිග් විඩාව ෆැටිග් ඇති වෙයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් කවරක් වැරදිද කියලා අහනවා. C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කරන්නේ RUBP මගිනි. RUBP කියන්නේ රිබියුලෝස් 1,5 බිස්ෆොස්ෆේට්. C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම සිද්ධ කරන්නේ RUBP මගින් තමයි. ඒක හරි. දෙවනියට කියනවා C3 ශාකවල කැල්වින් චක්‍රයේදී 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් G3P කියන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් කිරීමේදී ATP භාවිතා කරයි. ඒ ප්‍රකාශය වැරදි ළමයි. මම ඊතර පොඩ්ඩක් සිද්ධාන්ත මතක් කිරීමක් කරන්නම්. කැල්වින් චක්‍රය. දැන් කැල්වින් චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයේ ලෙස ක්‍රියා කරන්නේ RUBP. ඔයාලා දන්නවා RUBP කියලා කියන්නේ කාබන් 5ක් සහිත සංයෝගයක්. මම මෙතන C5 කියලා ලිව්වේ කාබන් 5ක් තියෙනවා කියලා කියන්නේ. ඒතර මෙයා තමයි වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්නේ. එක RUBP අණුවකින් එක කාබන් ඩයොක්සයිඩ් අණුවක් ප්‍රතිග්‍රහණය කරලා ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙනකොට
අපි ඒක සලකන්නේ 1 කැල්වින් චක්‍රයක් විදිහට. මෙතනදී මම මේක මේ විදිහට තුලිත කරන්නම්. RUBP අණු 3ක් RUBP අණු 3ක් කාබන් ඩයොක්සයිඩ් 3ක් ප්‍රතිග්‍රහණය කිරීම අපි සලකනවා. මම මේ තුලිත කිරීම කරන්නේ අපිට නිර්දේශිත ග්‍රන්ථය වන කැම්බල් බයොලොජි ග්‍රන්ථයේ තියෙන විදිහට. මොකද වාගේ විභාගෙදී හුඟක් වෙලාවට ඒ කැම්බල් බයොලොජි ග්‍රන්ථයේ තියෙන විදිහට තමයි දේවල් ප්‍රශ්න කිරීමට ලක් වෙන්නේ. මම ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරන නිසා අපි නිතරම කැම්බල් බයොලොජි එක පරිශීලනය කරනවා. ඒතර ඒ අවශ්‍ය විදිහට මම ඔබට යොමු කිරීම කරන්නම්. ඔබ කැම්බල් බයොලොජි එක කියෙව්වේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෑ. මම ඒක ඔබට අවශ්‍ය ආකාරයෙන් ඒ දැනුම දෙන්නම්. ඒ විදිහට වැඩේ කරමු. මොකද විභාගෙදී වගේම බලාපොරොත්තු වෙන්නේ ඒ ග්‍රන්ථයේ තියෙන ආකාරයට ජීව විද්‍යාව හැදෑරීම. දැන් මෙතන අපි RUBP අණු 3ක් විසින් කාබන් ඩයොක්සයිඩ් අණු 3ක් ප්‍රතිග්‍රහණය කිරීම සලකන්නේ. ඒ කියන්නේ මෙතන කැල්වින් චක්‍ර 3ක් ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් කැල්වින් චක්‍රයේ 3 වතාවක් සිදු වෙනවා කියලා අපිට මෙතන සලකන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදිහට මුලින්ම ලැබෙන්නේ කාබන් පරමාණු 6ක් සහිත අස්ථායී සංයෝගයක්. කාබන් 6ක් සහිත අස්ථායී සංයෝගයක් තමයි මෙතන නිපද වෙන්නේ. අපි කාබන් සංඛ්‍යාව තුලිත කරොත් මෙතන 3 වරක් 5 15යි, මෙතන 3යි 18යි. එහෙනම් මේ වගේ C6 සංයෝග 3ක් ඇති වෙන්න ඕන. C6 සංයෝග අස්ථායී සංයෝග 3ක් ඇති වෙන්න ඕන. මේ අස්ථායී සංයෝගය ඊට පස්සේ ඉබේම ස්ථායී සංයෝගයේ බවට බිඳ වැටෙනවා. මුලින්ම ඇතිවන ස්ථායී සංයෝගය කාබන් 3ක් සහිත සංයෝගයක් වන 3-ෆොස්ෆෝග්ලිසරේට්. 3-ෆොස්ෆෝග්ලිසරේට්. ෆොස්ෆෝග්ලිසරික් අම්ලය කියන එකයි මේකේ තේරුම. 3PGA කියන එකේ තේරුම 3-ෆොස්ෆෝග්ලිසරේට්. මේ 3-ෆොස්ෆෝග්ලිසරේට් කියලා කියන්නේ පුතා කාබන් 3 සංයෝගයක්. එතකොට මුලින්ම ඇතිවන ස්ථායී සංයෝගය කාබන් 3ක් සහිත සංයෝගයක් වීම නිසා අපි මේකට කියනවා C3 චක්‍රය කියලා. මේක හොයාගත්තේ මේ ප්‍රතික්‍රියා සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ මහාචාර්ය මෙල්වින් කැල්වින්ට. ඔහුට ගරු කිරීමක් විදිහට අපි මේකට කැල්වින් චක්‍රය කියලාත් කියනවා. දැන් මෙතන කාබන් 3 සංයෝග කීයක් හදන්න පුළුවන්ද? ඔක්කොම කාබන් 18ක් තියෙනවනේ. 6 වරක් 3 18යි. එහෙනම් කාබන් 3 සංයෝග 6ක් හදන්න පුළුවන්. මේ වගේ 3-ෆොස්ෆෝග්ලිසරේට් අණු 6ක් ඇති වෙනවා. මේ තමයි ප්‍රථම ස්ථායී සංයෝගය. විභාගෙ නිතර ප්‍රශ්න කරන කාරණයක් ප්‍රථම ස්ථායී සංයෝගය. C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රථම ස්ථායී සංයෝගය. The first stable compound. 3-ෆොස්ෆෝග්ලිසරේට් නැත්නම් 3-ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. ඒ වගේ අණු 6ක් හැදෙනවා. දැන් මේ නම් කටපාඩම් කරනවට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න. 3-ෆොස්ෆෝග්ලිසරේට් කියන එකේ තේරුම මේ කාබන් 3 සංයෝගය මම මෙතන අඳින්නම්. කාබන් 3 සංයෝගය 1 2 3 3-ෆොස්ෆෝග්ලිසරේට්. එකෙන් කියවෙන්නේ මෙන්න මේ තුන්වෙනි කාබන්ට සම්බන්ධ වෙලා ෆොස්ෆේට කාණ්ඩයක් තියෙන බව. 3-ෆොස්ෆෝග්ලිසරේට් කියන එකේ තේරුම මෙන්න මේ 3 වලින් කියවෙන්නේ තුන්වෙනි කාබන්ට සම්බන්ධ වෙලා ෆොස්ෆේට කාණ්ඩයක් තියෙන බව. 3-ෆොස්ෆෝග්ලිසරේට්. ඊළඟට 3-ෆොස්ෆෝග්ලිසරේට් වලින් 1,3-බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන සංයෝගය ඇති වෙනවා. 1,3-බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන සංයෝගය ඇති වෙනවා.
මේකත් කාබන් 3 සංයෝගයක්. එහෙනම් ඒ සංයෝගත් අර වගේම 6ක් ලැබෙන්න ඕන. 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් අණු 6ක් ඇති වෙන්න ඕන. මේ 6න් මේ 6ක් ලැබෙනවා. මෙතනත් නම කටපාඩම් කරන්න එපා. 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට්. බිස් කියන එකේ තේරුම දෙකක් කියන එකයි. බිස් කියන එකේ තේරුම දෙකක් කියන එක. ඒතර බිස් ෆොස්ෆෝ කියලා කියන්නේ ෆොස්ෆේට කාණ්ඩ දෙකයි. මේ අංක වලින් කියවෙන්නේ ඒ මොන කාබන්ට බැඳුණු ෆොස්ෆේට කාණ්ඩද කියන එක. ඒතර මේ කාබන් 3 සංයෝගයේ මම මෙතනින් අදින්නම්. කොහොමත් කලින් ඉදම්ම 3 වෙනි කාබන්ට ෆොස්ෆේට කාණ්ඩයක් බැඳිලා තිබුණා. දැන් අලුතෙන් එන්නේ පළවෙනි කාබන්ට. මෙතෙන්නත් ෆොස්ෆේට කාණ්ඩයක් එනවා. දැන් මෙයා තමයි 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියලා අපි කියන්නේ. ඒතර 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් අණුවක් හදන්න ඔයාලට පේනවා මෙතන තියෙන වෙනස්කම තමයි මෙතන ෆොස්ෆේට කාණ්ඩ 1යි මෙතන ෆොස්ෆේට කාණ්ඩ 2යි. එහෙනම් එක අණුවක් සඳහා එක ෆොස්ෆේට කාණ්ඩයක් බැගින් අලුතෙන් සම්බන්ධ කරන්න ඕන. මම මේක වෙන පාටකින් අඳින්නම්. දැන් මේ පරිවර්තනයේ සඳහා ෆොස්ෆේට කාණ්ඩ බාහිරින් ලබාගත යුතුයි. කොහෙන්ද අපිට ෆොස්ෆේට කාණ්ඩ ලැබෙන්නේ? ATP වලින්. එහෙනම් මෙතනදී ATP ADP බවට බිඳ වැටෙනවා. අණු 6ක් සඳහා ATP අණු 6ක් ADP අණු 6ක් බවට බිඳ වැටීම අවශ්‍යයි. එහෙනම් මෙතන තමයි ATP භාවිතා වෙන්නේ. ඊළඟ අදියරේදී මේ 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන සංයෝගයේ පත් වෙනවා ඔක්සිහරණයට ලක් වෙනවා ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට. මම මේක G3P කියලා ලියන්නම්. G3P ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට. මේකත් කාබන් 3 සංයෝගයක්. එහෙනම් ඒකිනුත් අණු 6ක් ලැබෙනවා. මේක ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. ඒ ඔක්සිහරණය සඳහා හයිඩ්‍රජන් ලබා ගන්නේ ආලෝක ප්‍රතික්‍රියා වලින් ඇති වුණු NADPH අණු වලින්. එතනදී ඒ අණු NADP+ බවට බිඳ වැටෙනවා. මෙතන 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් අණු 6 G3P අණු 6 බවට පත් කරන්න NADPH අණු 6ක් වැය වෙනවා. එතනදී NADP+ අණු 6ක් ඇති වෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා දැන් මේක ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් නේ. ග්ලිසරල්ඩිහයිඩ් අණුවේ 3 වෙනි කාබන්ට ෆොස්ෆේට කාණ්ඩයක් බැඳිලායි තියෙන්නේ. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. එහෙනම් එක ෆොස්ෆේට කාණ්ඩයයි තියෙන්නේ. හැබැයි ඊට කලින් තිබුණු අණුවේ ෆොස්ෆේට කාණ්ඩ දෙකක් තියෙනවා. එහෙනම් මෙතනදී ෆොස්ෆේට කාණ්ඩ ඉවත් කිරීමක් සිද්ධ වෙන්න ඕන. මොකද 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් ෆොස්ෆේට කාණ්ඩ දෙකක් තියෙනවා. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් කිව්වහම 3 වෙනි කාබන්ට බැඳුණු එක ෆොස්ෆේට කාණ්ඩයක් විතරයි තියෙන්නේ. එහෙනම් දැන් මෙතනදී එක ෆොස්ෆේට කාණ්ඩයක් ඉවත් වෙන්න ඕන. ඒතර මේ අණු 6න් ෆොස්ෆේට කාණ්ඩ 6ක් ඉවත් වෙනවා. මම ටිකක් ඈතින් අඳින්නම් මේ විදිහට. ෆොස්ෆේට කාණ්ඩ 6ක් ඉවත් වෙන්න ඕන. මේ PI විදිහට තමයි කැම්බල් බයොලොජි එකේදී මේක සංකේතවත් කරන්නේ. ඒ PI කියන එකේ තේරුම I අකුරෙන් කියවෙන ඉනෝගැනික් කියන එක, අකාබනික කියන එක. ඒතර මේ තියෙන ඉනෝගැනික් ෆොස්ෆේට් කියන එක තමයි PI කියලා සංකේතවත් කරන්නේ. ඒකේ තේරුම අකාබනික ෆොස්ෆේට කියන එක. එහෙනම් මෙතන මෙන්න මේ අදියරේදී ඔයාලට පේනවා 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් වෙනකොට NADPH අණු 6ක් වැය වෙනවා. ඒවා ඔක්සිකරණය වෙනවා NADP+ බවට. ඊට අමතරව ෆොස්ෆේට කාණ්ඩ 6ක් ඉවත් වීම සිද්ධ වෙනවා. දැන් මේ හැදෙන G3P තමයි C3 චක්‍රයේදී ඇතිවෙන පළවෙනි සීනි ආකාරය. මේ දෙකම වැදගත්. මුලින් අපි කිව්වා C3 චක්‍රයේදී ඇතිවෙන පළවෙනි ස්ථායි සංයෝගය
3-phosphoglycerate. කැල්වින් චක්‍රයේදී ඇතිවෙන පළවෙනි සීනි ආකාරය වෙන්නේ glyceraldehyde 3-phosphate. මේක රිසෝස් බුක් එකේ පොඩ්ඩක් කරුණු මාරු කරලා තියෙනවා, පොඩි වැරදීමක් තියෙනවා. මේ කැම්බල් බයොලොජි එකේ දෙන හරි ක්‍රමය. ඒ නිසා මේ විදිහට මතක තියාගන්න. ඇතිවෙන පළවෙනි ස්ථායි සංයෝගය 3-phosphoglycerate. ඇතිවෙන පළවෙනි කාබෝහයිඩ්‍රේට් සීනි ආකාරය වෙන්නේ glyceraldehyde 3-phosphate. දැන් මම මේකත් මෙතනින් ලියන්නම්. මේ තමයි ප්‍රථම සීනි ආකාරය. මේ සරල සීනි තමයි එතනින් එහාට සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණය සඳහා භාවිතා කරන්නේ. මේ G3P අණු 6න් පහක්ම භාවිතා කරන්නේ 6න් පහක්ම භාවිතා කරන්නේ RUBP ප්‍රතිජනනය සඳහා. මම ඒක මෙතන පෙන්නන්නම්. 5ක් G3P භාවිතා කරනවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයේ ප්‍රතිජනනය කිරීම සඳහා. එතනදී ATP අණු 3ක් තවත් වැයවීම සිද්ධ වෙනවා. ATP ADP බවට පත් වෙනවා. මෙතන අණු 3ක් වැය වෙනවා. කලින් 6ක් වැය වුණා. මෙතන තවත් ATP 3ක් වැය වෙනවා. මේ සංඛ්‍යා සහිතව මතක තියාගන්න. මොකද විභාගයට යනකොට නිකන් ලාවට මේවා ඉගෙනගෙන ගිහලා වැඩක් නැහැ. සම්පූර්ණ හොඳ ගැඹුරු අවබෝධයක් ඇතුව යන්න ඕන. මම සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය ඉගෙන ගත්තයින් පස්සේ ඔයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් මට්ටමක් එන්න ඕන. ඇඟේ ක්ලෝරොෆිල් ඇති වෙලා පොඩි කොළ පාටක් වැටිලා නිකන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් මට්ටමක ළමයෙක් ඉන්න ඕන විභාගෙදී ඒ සාමාර්ථයක් ගන්න නම්. දැන් මම මෙතනදී උගන්වන්නේ ඉහළ ලකුණු තියෙන ඒ සාමාර්ථයක් සඳහා. ඒ නිසා ගැඹුරින් විෂය කරුණු හදාරමු. දැන් මම කලින් කිව්වා G3P අණු 6න් පහක්ම RUBP කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය ප්‍රතිජනනය කිරීම සඳහා වැය වෙන බව. එතකොට ඇත්තටම කැල්වින් චක්‍රයෙන් එළියට ගන්න ළමයි එක G3P අණුවයි. එක G3P අණුවක් විතරයි මේ අපි කතා කරපු ප්‍රතික්‍රියා මාලාව තුළ ශුද්ධ ලාභයේ විදිහට ඉවතට ගන්නෙ. එක G3P අණුවක් විතරයි ශුද්ධ ලාභයේ විදිහට ඉවතට ගන්නෙ. දැන් මෙතන කැල්වින් චක්‍රය 3 වතාවක් සිද්ධ වෙලයි තියෙන්නේ. මම ආරම්භයේදීම කිව්වා එක RUBP අණුවක් විසින් එක කාබන් ඩයොක්සයිඩ් එකක් ප්‍රතිග්‍රහණය කිරීම අපි සලකන්නේ එක කැල්වින් චක්‍රයක් විදිහට. එහෙනම් මෙතනදී RUBP 3ක් විසින් කාබන් ඩයොක්සයිඩ් 3ක් ප්‍රතිග්‍රහණය කිරීම අපි සලකන්නේ කැල්වින් චක්‍රයේ 3 වතාවක් සිදුවීම ලෙස. ඒ හැම කැල්වින් චක්‍රයකදීම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් ශාකය තුල තිර වෙනවා. මේ කතාව හොඳට අහගන්න වැදගත්. විභාගෙදී ප්‍රශ්න කරන කතාවක්. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් එන්නේ වායුගෝලයෙන්නේ. ඇවිල්ලා ශාක දේහය තුල තිර වෙන එකයි වෙන්නේ. ඒතර එක කැල්වින් චක්‍රයකදී එක කාබන් පරමාණුවක්. එහෙම නැත්නම් එක කාබන් ඩයොක්සයිඩ් අණුවක් ශාකය තුල තිර වෙනවා. ඒතර මේ වගේ G3P අණුවක් හදන්න අපිට කාබන් පරමාණු 3ක් ඕන. එහෙනම් කැල්වින් චක්‍රය 3 වතාවක් සිද්ධ වෙනකොට තමයි එක G3P අණුවක් හැදෙන්නේ. විභාගෙට අහනවා. එක කැල්වින් චක්‍රයකදී එක කාබන් ඩයොක්සයිඩ් අණුවක් නැත්නම් එක කාබන් පරමාණුවක් තිර වෙන්නේ. එහෙනම් මේ විදිහට එක G3P අණුවක් හදන්න කැල්වින් චක්‍රය 3 වතාවක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම G3P අණු 2ක් භාවිතා කරලා තමයි ග්ලූකෝස් අණුවක් හැදෙන්නේ. මොකද G3P පූර්වක ලෙස භාවිතා කරලානේ ග්ලූකෝස් හදන්නේ. මේ සරල සීනි වලින් තමයි ග්ලූකෝස් හදන්නේ. ඇත්තටම වෙන්නේ G3P අණු 2ක් එකිනෙක සම්බන්ධ වුණාම ග්ලූකෝස් අණුවක් හැදෙන එක. G3P අණු 2ක් එකිනෙක සම්බන්ධ වෙලා තමයි ග්ලූකෝස් අණුවක් හැදෙන්නේ. ඒතර මෙතන හැදුණු G3P වලින් 6න් 5ක් RUBP ප්‍රතිජනනය සඳහා භාවිතා කරා. 6න් 1ක් තමයි
ග්ලූකෝස් නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ. ග්ලූකෝස් අණුවක් හදන්න G3P අණු දෙකක් ඕන. G3P අණු දෙකක් හදන්න නම් කැල්වින් චක්‍රය 6 වතාවක් ක්‍රියාත්මක වෙන්න ඕන. හදන්න නම් කැල්වින් චක්‍රය 6 වතාවක් සිද්ධ වෙන්න ඕන. ඒක මෙහෙම සරලව තේරුම් ගන්නත් පුළුවන් නේ. ග්ලූකෝස් අණුවක් කියලා කියන්නේ කාබන් 6ක සංයෝගයක්. එක කැල්වින් චක්‍රයකදී එක කාබන් පරමාණුවක් විතරයි අපිට සුද්ධ ලාභය ලෙස තිර කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ කාබන් 6 ග්ලූකෝස් අණුවක් හදන්න කැල්වින් චක්‍රය 6 වතාවක් සිද්ධ වෙන්න ඕන. එහෙනම් මතක තියාගන්න එක ග්ලූකෝස් අණුවක් හදන්න කැල්වින් චක්‍රය 6 වතාවක් සිද්ධ වෙන්න ඕන. ඔයාලට සිද්ධාන්ත මතක ඇති කැල්වින් චක්‍රයේ ප්‍රධාන අදියර 3යි. මෙන්න පළවෙනි අදියර කාබොක්සිල් කරණය. මේ සිද්ධ වෙන්නේ දෙවැනි අදියර. ඒකට අපි කියන ඔක්සි හරණය කියලා. ඔක්සි හරණය මේ සිද්ධ වෙන්නේ ඔක්සි හරණය. ඊළඟට මේ සිද්ධ වෙන්නේ අංක 3 තුන්වෙනි අදියර RUBP ප්‍රතිජනනය. මම මෙතනින් ලියන්නම්. මේ තමයි කැල්වින් චක්‍රයේ ප්‍රධාන අදියර 3. කාබොක්සිල් කරණය, ඊළඟට ඔක්සි හරණය සහ RUBP ප්‍රතිජනනය. දැන් මම කිව්වා වගේ අපි පුනරීක්ෂණ පන්තිදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ප්‍රශ්න හරහා සිදු කරන සිද්ධාන්ත මතක් කිරීම. මේ ප්‍රශ්නය හරහා මම ඔයාලට නැවත වතාවක් සම්පූර්ණයෙන්ම කැල්වින් චක්‍රය විස්තර කරලා දුන්නා. පොඩි වෙලාවක් දෙන්නම් කැල්වින් චක්‍රය ඇඳ ගන්න සටහන් කඩදාසිවල කැල්වින් චක්‍රය ඇඳ ගන්න පොඩි වෙලාවක් දෙන්නම්. හරි ළමයි කැල්වින් චක්‍රය ඇඳගත්තද? ඒතර දෙවනි ප්‍රකාශයේදී කිව්වේ C3 ශාකවල කැල්වින් චක්‍රයේදී 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් G3P බවට පත් කිරීමේදී ATP භාවිතා කරයි කියලා. මෙන්න බලන්න. 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් G3P බවට පත් වෙනවා. ATP භාවිතයක් නැහැ. ATP භාවිතා වෙන්නේ මේ අදියරේදී. ඒ කියන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට් 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනකොට. ඒතර මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම නිකන් ලාවට උඩින් පල්ලෙන් ඉගෙන ගන්න ළමයි නිකන් කරකලා අතහැරියා වගේ තමයි. ඒක එහෙම බෑ. හොඳ රිසල්ට් එකකට යන්න නම් ගැඹුරින් ඒ කරුණු සාකච්ඡා කරන්න ඕන. ගැඹුරින් ඒ දේවල් අවබෝධ කරගන්න ඕන. දැන් 2020 උසස් පෙළ විභාගය බයෝ පේපර් එක ලේසි ළමයි. ඒ නිසා මහන්සියලා වැඩ කරපු ළමයින්ට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා කියන එකයි මගේ අදහස. මොකද පේපර් එක ලේසි වුණාම හොඳට මහන්සියලා වැඩ කරපු ළමයාටත් මේ ප්‍රශ්නේ සාර්ථකව කරගන්න පුළුවන්. මහන්සි නොවුණු ළමයාටත් ඒ උත්තරේ තෝරන්න පුළුවන්. ඒක අසාධාරණයි.
පේපර් එක අමාරු වීම තුල තමයි ඇත්තටම විභාගයේ අපේක්ෂකයන්ට සාධාරණේ සිද්ධ වෙන්නේ. කොහොමද 2021 විභාගය අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අමාරු විභාගයක් වෙයි කියලා. ඒක හොඳයි. ඒකට ලෑස්ති වෙමු. ඒතර උත්තරේ වෙන්නේ අංක 2. තුන්වන ප්‍රකාශය කියනවා C3 ශාකල ප්‍රභාස්වසනයේ සිදුවේ කියලා. ඒක හරි. 4 RUBP කාබොක්සිලේස් එන්සයිමේ ඇත්තේ හරිතලවයේ පංජරයේය. RUBP කාබොක්සිලේස් කියලා කියන්නේත් රුබිස්කෝ එන්සයිමේටමයි. C3 ශාකවල හරිතලවයේ පංජරයේ රුබිස්කෝ එන්සයිමේ තියෙනවා. ඒක හරි. රුබිස්කෝ එන්සයිමේ එකම සක්‍රීය ප්‍රදේශයේ සමග ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වේ කියන එකත් හරි. එතන විවරණේ ලියන්න. දීලා තියෙන ඉඩ ප්‍රමාණයේ විවරණේ ලියන්න. කැල්වින් චක්‍රයේදී ATP භාවිතා වන අවස්ථා දෙකකි. කැල්වින් චක්‍රයේදී ATP භාවිතා වන අවස්ථා දෙකකි. එක යවට මෙතන රූපේ පේනවා. එක 3-phosphoglycerate 1,3-bisphosphoglycerate බවට පත්වන විට එක 3-phosphoglycerate මෙහෙම ලියන්න 3PGA කියලා 3-phosphoglycerate 1,3-bisphosphoglycerate බවට පත්වන විට දෙක RUBP ප්‍රතිජනනයේදී ඊළඟ පේලිය රුබිස්කෝ එන්සයිමයට කාබොක්සිලේස් සහ ඔක්සිජනේස් ලෙස ද්විත්ව ක්‍රියාකාරීත්වයක් ඇත. රුබිස්කෝ එන්සයිමයට කාබොක්සිලේස් සහ ඔක්සිජනේස් ලෙස ද්විත්ව ක්‍රියාකාරීත්වයක් ඇත. එතන පස්වෙනි ප්‍රකාශය මම මෙහෙම පැහැදිලි කරන්නම්. පස්වෙනි ප්‍රකාශයේදී කියන්නේ රුබිස්කෝ එන්සයිමේ එකම සක්‍රීය ප්‍රදේශයේ සමග ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වේ කියලා. ඉතින් අපි හිතමු මේ ඉන්නේ රුබිස්කෝ එන්සයිමේ කියලා හිතන්න. මේ රුබිස්කෝ එන්සයිමේ. මේ රුබිස්කෝ එන්සයිමේ දෙන්නෙක් සඳහා සක්‍රීය ප්‍රදේශ තියෙනවා. මෙන්න රුබිස්කෝ එන්සයිමය මෙන්න සක්‍රීය ප්‍රදේශ. එක සක්‍රීය ප්‍රදේශයක් තියෙන්නේ RUBP සඳහා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එක සක්‍රීය ප්‍රදේශයක් තියෙන්නේ RUBP සඳහා. අනිත් සක්‍රීය ප්‍රදේශය තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සඳහා. හැබැයි මේ සක්‍රීය ප්‍රදේශයටම ඔක්සිජන්ටත් බැඳෙන්න පුළුවන්. මේ කාබන් ඩයොක්සයිඩ් සඳහා තියෙන සක්‍රීය ප්‍රදේශයට ඔක්සිජන්ටත් බැඳෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙන්න අතර තරංගයක් තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට බැඳිලා ඒ කාබන් ඩයොක්සයිඩ් RUBP එක්ක සම්බන්ධ වෙනවා නම් එතනදි සිද්ධ වෙන්නේ රුබිස්කෝ එන්සයිමේ කාබොක්සිලේස් ක්‍රියාව. ඔක්සිජන් මෙතෙන්ට බැඳිලා ඒ ඔක්සිජන් RUBP එක්ක සම්බන්ධ වෙනවා නම් එතනදි තියෙන්නේ රුබිස්කෝ එන්සයිමේ ඔක්සිජනේස් ක්‍රියාව. මේක තමයි රුබිස්කෝ එන්සයිමේට ද්විත්ව ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා අපි අදහස් කරන්නේ.
මම ඒක ටිකක් තේරෙන විදිහට සරලව කිව්වොත් අපි හිතමු රුබිස්කෝ එන්සයිමය කියන්නේ හරියට මගුල් කපුවෙක් වගේ. මගුල් කපුවා තමයි රුබිස්කෝ එන්සයිමය. මිනිහා ටිකක් ගේම් කාර්යයා. කොහොමත් මගුල් කපුව එහෙමනේ. මේ සිකුරු හතේ එහෙම බල්ලා තියෙනවා නම් මගුල් කපුවන්ගේ ක්‍රියාකාරීත්වය හොඳටම ඔයාලා දන්නවා. කොහොම හරි බන්ධන එක තමයි මිනිහාගේ වැඩේ. දැන් රුබිස්කෝ තමයි කපුවා. RUBP තමයි මනමාලයා. හරිද? RUBP තමයි මනමාලයා. මනමාලයා ඉතින් කොහොමත් අහිංසකයිනේ. පිරිමි කියන්නේ කොහොමත් මොන විශේෂයෙත් අහිංසක සත්ව කණ්ඩායමක්. ගැහණු සත්වයා තමයි කොයි සත්ව විශේෂයෙත් භයානක සත්වයා වෙන්නේ. විශේෂයෙන් මිනිස් විශේෂයේ. right. එතකොට දැන් රුබිස්කෝ එන්සයිමයට කරන්න තියෙන රාජකාරිය තමයි මේ RUBP කියන මනමාලයයි මේ කාබන් ඩයොක්සයිඩ් කියන මනමාලියයි බන්ධන එක. ඒ තමයි මිනිහට තියෙන රාජකාරිය. හැබැයි මිනිහා ගේම් කාර්යය මං කිව්වනේ. දැන් අපි කියමු කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අක්කා කියලා හිතන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් හරියට අක්කා වගේ. මේ මනමාලය හරි. මේ මනමාලය. ඔක්සිජන් හරියට නංගි වගේ. රුබිස්කෝ තමයි කපුවා. මේ මනමාලය. දැන් ඇත්තට මනමාලයාට බඳින්න යෝජනා කරලා තියෙන්නේ අක්කා. හැබැයි සමහර වෙලාවට කාබන් ඩයොක්සයිඩ් සුලභතාවය අඩු වෙලා ඔක්සිජන් සුලභතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වෙලාවට මේ කපුවා මොකද කරන්නේ? මිනිහට ඕන කොහොම හරි බන්ධනයක අක්කා නැතත් නංගි ඉන්නවනම් නංගි RUBPට බඳලා දෙනවා. මනමාලයට බඳලා දෙනවා. ඒක තමයි රුබිස්කෝගේ ද්විත්ව ක්‍රියාකාරීත්වය. රුබිස්කොට කරන්න තියෙන්නේ අපි කලින් කතා කර විදිහට කැල්වින් චක්‍රයේදී RUBP සහ කාබන් ඩයොක්සයිඩ් අතර ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එක. ඒ කියන්නේ අක්කා බන්ධන එක. අක්කා බැඳුවොත් හැදෙන්නේ මොනවද? 3-ෆොස්ෆෝග්ලිසරේට්. අක්කා බැඳුවොත් හැදෙන දරුවා නිරෝගී දරුවෙක්. 3-ෆොස්ෆෝග්ලිසරේට් ශාකයට අවශ්‍ය දරුවෙක්. ඒක තමයි වෙන්න ඕන ක්‍රියාව. ඒ 3-ෆොස්ෆෝග්ලිසරේට් වලින් ඊට පස්සේ ග්ලිසරාල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් හදලා ග්ලූකෝස් හදා ගන්න පුළුවන්. දැන් මේ වැරදි වැඩේ කරොත් ඒ මොකද්ද? අක්කා පැත්තකින් තියලා නංගිව බැන්දුවොත් එතන කැත වැඩේ කරන්නේ රුබිස්කෝ. කැත වැඩේ කරන්නේ රුබිස්කෝ. මොකද මිනිහා මගුල් කපුවානේ. අක්කා නැත්තම් නංගි බඳලා දෙනවා. දැන් මෙතන නංගිව බැන්දුවාම ඒ කියන්නේ RUBP ඔක්සිකරණයට ලක් වුණාම කවුද හැදෙන්නේ? දැන් මෙතන නිරෝගී දරුවෙක් ලැබුණා. අක්කා බැන්දාම නිරෝගී දරුවෙක් ලැබුණා. 3-ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. නංගි බැන්දුවොත් ඒ 3-ෆොස්ෆෝග්ලිසරික් අම්ලය හැදෙනවා. නිරෝගී දරුවෙකුත් හම්බෙනවා. හරියට නංගි බැන්දාම නිකන් ට්වින්ස්ලා හම්බුණා කියලා හිතන්න. එක දරුවෙක් නිරෝගී. අනිත් දරුවා තමයි ප්‍රශ්නය. ඒ කවුද? 2-ෆොස්ෆෝග්ලයිකොලේට්. නංගි බැන්දහම ඒ කියන්නේ RUBP සමග ඔක්සිජන් සම්බන්ධ වුණාම 3-ෆොස්ෆෝග්ලිසරේට් අමතරව 2-ෆොස්ෆෝග්ලයිකොලේට් කියන සංයෝගය හැදෙනවා. දැන් 3PGA කියන්නේ නිරෝගී දරුවා නම් මෙයා නිකන් අංග විකල දරුවෙක් වගේ. මිනිහා ප්‍රශ්න ඇති කරනවා. මතකයිනේ. 2-ෆොස්ෆෝග්ලයිකොලේට් විෂ සහිතයි. ඒ නිසා ප්‍රභාසෝෂණය කියන ක්‍රියාවලිය හරහා මේක පරිවෘතියට ලක් කරන්න ඕන. අනවශ්‍ය වැඩ. මේ අනවශ්‍ය වැඩේ කරේ කවුද? ඒ ප්‍රභාසෝෂණය කියන අනවශ්‍ය වැඩේට මාර්ගය හැදුවේ කවුද? මෙන්න මේ කපුවා. කවුද කපුවා? රුබිස්කෝ එන්සයිමය. අපි වැඩි විස්තර කතා කරමු ප්‍රභාසංශ්ලේෂණය කියන පාඩම સિદ્ધාන්ත කතා කරද්දී. මම මේ ප්‍රශ්නය හරහා උත්සාහ කරේ ඔයාලට මේ වැදගත් කරුණු මතක් කරලා දෙන්න. ලියන්න. රුබිස්කෝ එන්සයිමයේ
රුබිස්කෝ එන්සයිමයේ RUBP සඳහා සහ කාබන් ඩයොක්සයිඩ් සඳහා සක්‍රීය ප්‍රදේශ පවතී. රුබිස්කෝ එන්සයිමයේ RUBP සහ කාබන් ඩයොක්සයිඩ් සඳහා නිශ්චිත සක්‍රීය ප්‍රදේශ පවතී. කෙසේ නමුත් මාධ්‍යයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි විට එය කාබන් ඩයොක්සයිඩ් සඳහා වූ සක්‍රීය ප්‍රදේශයට බැඳෙයි. එනම් කාබොක්සිල් කරණය සිදු නොවී RUBP ඔක්සිකරණය සිදුවෙයි. RUBP ඔක්සිකරණය සිදුවේ. ඊට මේ රූපේ පේන්නේ ඒ ඔක්සිකරණය සිද්ධ වෙන හැටි. මෙතෙන් ඔක්සිජන් බැඳුනොත් RUBP ගේ ඔක්සිකරණය සිද්ධ වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් බැඳුනොත් RUBP කාබොක්සිල් කරණයයි සිද්ධ වෙන්නේ. එතනින් හිතකර ක්‍රියාව වෙන්නේ කාබොක්සිල් කරණය. RUBP ඔක්සිකරණය වුණොත් මේ 2-ෆොස්ෆෝග්ලයිකොලේට් සෑදෙන නිසා ප්‍රභාස්වසනය කියන අනවශ්‍ය ක්‍රියාවට මාර්ගය විවෘත වෙනවා. ලියන්න. RUBP ඔක්සිකරණය ප්‍රභාස්වසනය සඳහා හේතු වෙයි. හරිද? අපි තුන්වෙනි ප්‍රශ්නේ දීර්ඝ වශයෙන් කතා කරා. මම මෙතන ප්‍රභා සංශ්ලේෂණයේ කැල්වින් චක්‍රයේ සිද්ධාන්ත මතක් කරමින් වැදගත් කරුණු රසක් කියලා දුන්නා. ඒ ඔක්කොම හොඳින් මතක තියාගන්න. දැන් මේ වීඩියෝ එක ඔයාට පෝස්ට් කර ඒ අවශ්‍ය විදිහට ඔයාගේ අධ්‍යයන කටයුතු සඳහා පාවිච්චි කරන්න. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නයට යමු. ගැලැක්ටෝස් අණු 1200ක් බහු අවයවීකරණයට ලක්වීමෙන් සෑදෙන පොලිසැකරයිඩ් අණුවක අණුක භාරය වන්නේ. ගැලැක්ටෝස් අණු 1200ක්. මෙන්න තියෙනවා එක ගැලැක්ටෝස් අණුවක්. ගැලැක්ටෝස් අණු දෙකක් එකිනෙක සම්බන්ධ වෙනකොට ග්ලයිකොසිඩික බන්ධන එකක් ඇති වෙනවා. මෙතනදී ජල අණුවක් ඉවත් වෙනවා. ගැලැක්ටෝස් අණු 3ක් සම්බන්ධ වෙනකොට ග්ලයිකොසිඩික බන්ධන 2යි ජල අණු 2යි. ගැලැක්ටෝස් අණු 4ක් සම්බන්ධ වෙනකොට ග්ලයිකොසිඩික බන්ධන 3යි ජල අණු 3යි. ඒ කියන්නේ ගැලැක්ටෝස් අණු n සංඛ්‍යාවක් බහු අවයවීකරණයට ලක් වුණොත් ජල අණු කීයක් පිට වෙනවද? n-1. n ඍණ 1ක ප්‍රමාණයක් ජල අණු ඉවත් වෙන්න ඕන. එතකොට මෙතන ගැලැක්ටෝස් අණු 1200ක් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් කියලා කියන්නේ සමාවයවික C6යි H12යි O6යි. අණුක භාරය 180යි. එහෙනම් මේ විදිහට ගැලැක්ටෝස් අණු 1200ක් සම්බන්ධ වෙනකොට ඇතිවන සංයෝගයේ අණුක භාරය මෙච්චරක් වෙන්න ඕන. හැබැයි සංශෝධනයක් තියෙනවා. මේ ජලය ඉවත් වෙන එක සලකන්න ඕන. මේක මෙහෙම ගත්තොත් වැරදි. මොකද ඒ අණු එකිනෙක සම්බන්ධ වෙනකොට ජල අණු ඉවත් වීම සිද්ධ වෙනවනේ. එහෙනම් මෙතනින් අයින් කරන්න ඕන ජල අණුවක අණුක භාරය 18යි. ඒ වගේ අණු කීයක්ද? 1200 ඍණ 1ක්. ඒ කියන්නේ 1199ක්. 1199ක් ජල අණු ඉවත් වෙන්න ඕන. මේක සුළු කරපුවාම
වාට උත්තරේ ලැබෙයි 1,94,418ක්. 1,94,418ක්. ඒ කියන්නේ උත්තරේ අංක 4. උත්තරේ අංක 4. පස්වෙනි ප්‍රශ්නය. පළතුරු යුෂ 5කින් ඝන සෙන්ටිමීටර 20 බැගින් පරීක්ෂණ නල දෙකකටගෙන පළමු සාම්පලයට වැඩිපුර පේලින්ස් ද්‍රාවණය එකතු කර නටනතුරු රත් කරන ලද අතර දෙවන සාම්පලයේ ජල විච්ඡේදනය කිරීමෙන් පසු වැඩිපුර පේලින්ස් ද්‍රාවණය එකතු කර නටනතුරු රත් කරන ලදී. මේ අවස්ථා දෙකේදී ලැබුණු අවක්ෂේප ප්‍රමාණය පහත දක්වා ඇත. වැඩිම නිර්රොක්සිහාරක සීනි ප්‍රමාණයක් අඩංගු පළතුරු යුෂ ආකාරය සහිත පිළිතුර තෝරන්න. මෙහෙමයි. දැන් පළතුරු යුෂ වර්ග 5ක් අරගෙන තියෙනවා. එක පළතුරු යුෂ ආකාරයකින් මේ වගේ සමාන පරිමා දෙකක් ගන්නවා. එකම පළතුරු යුෂය. හරි අපි කියමු මේ පළවෙනි පළතුරු යුෂ ආකාරය කියලා හිතන්නේ. මේකෙන් තමයි සාම්පල දෙකක් ගන්නෙ. සමාන පරිමා දෙකක් ගන්නවා. ඊට පස්සේ පළවෙනි පරීක්ෂණ නලයට කෙලින්ම ෆේලින්ස් ද්‍රාවණය එකතු කරලා රත් කිරීමයි සිද්ධ කරන්නේ. වැඩිපුර ෆේලින්ස් ද්‍රාවණය දාලා රත් කිරීම සිද්ධ කරනවා. එතකොට ප්‍රතිඵලයේ විදිහට අවක්ෂේපයක් ලැබුණලු. ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. අපිට මේ අවක්ෂේපයේ ස්කන්ධය M1 කියලා හිතන්න. ඒ ලැබෙන අවක්ෂේපයේ ස්කන්ධය M1. දැන් මෙතන කෙලින්ම පළතුරු යුෂ සාම්පලයක් අරගෙන ඒකට පේලින්ස් ද්‍රාවණය වැඩිපුර එකතු කරලා රත් කිරීමයි කරේ. ඒ කියන්නේ මේ M1 කියන අවක්ෂේපය ඇතිකරන්න හේතුනේ මොකක්ද? මේ ද්‍රාවණයේ තියෙන ඔක්සිහාරක සීනි. ඔක්සිහාරක සීනි මගින් පේලින්ස් ද්‍රාවණයේ තියෙන කොපර් ධන 2 කොපර් ධන 1 බවට ඔක්සිහරණය කරනවා. ඒ කොපර් ධන 1 ඊට පස්සේ කියුප්‍රස් ඔක්සයිඩ් සාදනවා. කියුප්‍රස් ඔක්සයිඩ් තමයි ගඩොල් රතු අවක්ෂේපයක් ලෙස තැන්පත් වෙන්නේ. එහෙනම් මෙතන M1 කියලා අපි කියන්නේ මේ ද්‍රාවණයේ තිබුණු ඔක්සිහාරක සීනි මගින් ඇති කරන අවක්ෂේප ප්‍රමාණය. ඔක්සිහාරක සීනි අවක්ෂේප වෙන්නේ නැහැ. ඔක්සිහාරක සීනි වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරලා කොපර් ධන 2 ඔක්සිහරණය කරයින් පස්සේ ඒ ඇතිවන කියුප්‍රස් ඔක්සයිඩ් අවක්ෂේපය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක ඇතිකරන්න දායක උනේ ඔක්සිහාරක සීනි විතරයි. ද්‍රාවණයේ තියෙන ඔක්සිහාරක සීනි වලින් තමයි මේ අවක්ෂේප ප්‍රමාණය ඇති කරන්නේ. ඊට පස්සේ කියනවා දෙවනි සාම්පලය අරගෙන මේක ජල විච්ඡේදනය කරාලු. HCl වගේ තනුක අම්ලයක් එකතු කරලා රත් කරලා ජල විච්ඡේදනය කරනවා. ජල විච්ඡේදනයෙන් පස්සේ ජල විච්ඡේදනය කරලා ඊට පස්සේ තමයි ෆේලින්ස් පරීක්ෂාව කරලා තියෙන්නේ. එහෙම කරපුවාම අවක්ෂේපේ වැඩිපුර ලැබෙනවා. ඒකට හේතුව මොකද? අපි හිතමු අපි මේ ගන්න පළතුරු යුෂ ද්‍රාවණයේ නිරොක්සිහාරක සීනි තිබ්බා කියලා. ඒ නිරොක්සිහාරක සීනි වලින් මෙතනදී අවක්ෂේපයක් ඇති කරන්නේ නැහැ. ඔක්සිහාරක සීනිත් තියෙනවා නිරොක්සිහාරක සීනිත් තියෙනවා කියලා හිතන්න. එතකොට මෙතනදී ප්‍රතිඵල දෙන්නේ පිළිතුරු දෙන්නේ ඔක්සිහාරක සීනි විතරයි. පළවෙනි සාම්පලයේදී. හැබැයි දෙවනි සාම්පලයේදී අපි ජල විච්ඡේදනය කරපුවාම මෙතන සුක්‍රෝස් තිබුණා නම් ඒකත් ඔක්සිහාරක සීනි බවට පත් වෙනවා. එතකොට ඒ අලුතෙන් ඇතිවන ඔක්සිහාරක සීනිත් මුලින්දම්ම තිබුණු ඔක්සිහාරක සීනිත් දෙකම දායක වෙලා තමයි මෙතන අවක්ෂේපය ඇති කරන්නේ. ඒකයි ලැබෙන අවක්ෂේප ප්‍රමාණය වැඩි වෙන්නේ.
අපි මෙතන ගමු අවක්ෂේපයේ M2 කියලා. ඒතර මේ M2 ඇතුලේ මේ M1 එක කොහොමද තියෙනවා? M2 ප්‍රමාණය ඇතුලේ M1 එක කොහොමද තියෙනවා? මොකද එකම ද්‍රාවණයේනේ සාම්පල දෙකක් ගත්තේ. ඒතර මේ ඔක්සිහාරක සීනි මෙතනක් තියෙනවා. ඒ නිසා M1 කියන අවක්ෂේප ප්‍රමාණය මෙතනදිත් ඇති වෙනවා. ඊට වැඩිපුර තවත් අවක්ෂේප ටිකක් ලැබුණ නිසා තමයි මෙතන අගේ M2 උනේ. එහෙනම් මේ M2 කියන ප්‍රමාණය සමාන වෙනවා M1 ධන M1 කියලා කියන්නේ ඔක්සිහාරක සීනි වලින් ලැබුණු ප්‍රමාණය M1 ධන නිර්ඔක්සිහාරක සීනි නිසා නිර්ඔක්සිහාරක සීනි නිසා ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. ඔය දෙකේ එකතුව තමයි M2 කියලා කියන්නේ. ඒකයි M2 M1ට වඩා වැඩි වෙන්නේ. එහෙනම් අපි මෙතන M2 M1 ගත්තොත් M2 M1 ගත්තොත් ඒකේ නිරූපණය කරන්නේ මොකද්ද? M1 කියන්නේ ඔක්සිහාරක සීනි වලින් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. M2 කියන්නේ ඔක්සිහාරක සීනි වලින් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය ධන නිර්ඔක්සිහාරක සීනි ජල විච්ඡේදනය වීම නිසා ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. එහෙනම් M2 M1 සමානයි නිර්ඔක්සිහාරක සීනි නිසා ඇතිවන අවක්ෂේප ප්‍රමාණයට. හරිද? ඒ સિદ્ધාන්තයේ තේරුම් අරගෙන අපි උත්තර බලමු. පළවෙනි සාම්පලයේ ලැබුණු අවක්ෂේප ප්‍රමාණය පළවෙනි පරීක්ෂාවේදී මිලිග්‍රෑම් 35යිලු. මිලිග්‍රෑම් 35යි. මේ විදිහට ජල විච්ඡේදනය කරලා පේලින්ග්ස් පරීක්ෂණය කරපුවාම මිලිග්‍රෑම් 55යි. දැන් මේ මිලිග්‍රෑම් 35 මෙතනක් තියෙනවා. ඊට අමතරව අලුතෙන් මිලිග්‍රෑම් 20ක් ඇති වෙලා තියෙනවා. 35යි 20යි 55යි. එහෙනම් මෙතන නිර්ඔක්සිහාරක සීනි නිසා ඇතිවන අවක්ෂේප ප්‍රමාණය මිලිග්‍රෑම් 20යි. හරිද? අපි එකින් එකට ගත්තොත් මෙන්න පළවෙනි දෙවන තුන්වන හතරවන පස්වන පළවෙනි එකෙන් නිර්ඔක්සිහාරක සීනි නිසා ඇති වෙන්නේ මිලිග්‍රෑම් 20යි. දෙවෙනි එක 65යි 70යි 5යි. නිර්ඔක්සිහාරක නිසා ඇති වෙලා තියෙන මිලිග්‍රෑම් 5යි. තුන්වෙනි එක 55යි 55යි බිඳුවයි. මෙතන නිර්ඔක්සිහාරක සීනි වලින් අවක්ෂේපයක් ඇති වෙලා නැහැ. 75යි 85යි 10යි මිලිග්‍රෑම්. පස්වෙනි එක 25යි 55යි 30යි මිලිග්‍රෑම්. එහෙනම් ඔයාලට පේනවා නිර්ඔක්සිහාරක සීනි නිසා වැඩිම අවක්ෂේප ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ පස්වෙනි සාම්පලයේ. ඒක මිලිග්‍රෑම් 30ක්. එහෙනම් උත්තරේ අංක 5. ලියා ගන්න. මෙතන අපි පළමු සාම්පලයෙන් ලැබුණු අවක්ෂේප ප්‍රමාණය M1 කියලා දාගන්න. පළමු සාම්පලයෙන් ලැබුණු අවක්ෂේප ප්‍රමාණය M1 කියලා දාගන්න. දෙවන සාම්පලයෙන් ලැබුණු අවක්ෂේප ප්‍රමාණය M2 කියලා දාගන්න. හරි. දැන් දීලා තියෙන තිත්තිරි මත ලියන්න. M1 සමානයි ආරම්භක ද්‍රාවණයේ M1 සමානයි ආරම්භක ද්‍රාවණයේ පවතින ඔක්සිහාරක සීනි මගින් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. M1 සමානයි ආරම්භක ද්‍රාවණයේ පවතින ඔක්සිහාරක සීනි මගින් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. ඊළඟ පේලිය M2 සමානයි M1 ධන M2 සමානයි M1 ධන
නිරොක්සිහාරක සීනි ජල විච්ඡේදනය නිසා M2 සමානයි M1 ධන නිරොක්සිහාරක සීනි ජල විච්ඡේදනය නිසා ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. ඇතිවන අවක්ෂේප ප්‍රමාණය. ඊළඟ පේලිය. එම නිසා නිරොක්සිහාරක සීනි හේතුවෙන් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය සමානයි. එම නිසා නිරොක්සිහාරක සීනි හේතුවෙන් ඇතිවන අවක්ෂේප ප්‍රමාණය සමානයි M2 M1. M2 M1. M2 M1. හරි. ඒතර ඒ පදනමෙන් තමයි අපි උත්තරේ තේරුවේ වැඩිම වෙනසක් ලැබුණේ M2 M1 වලට පස්වෙනි උත්තරේදී මිලිග්‍රෑම් 30ක්. එතන විශේෂයි මෙන්න මේ උත්තරය තුන්වෙනි උත්තරය. එතන ඇත්තටම M1 සහ M2 සමානයි. එකෙන් කියවෙන්නේ මෙන්න මේ තුන්වන ද්‍රාවණයේ නිරොක්සිහාරක සීනි නැති බව. මොකද නිරොක්සිහාරක සීනි තිබ්බනම් ඒක ජල විච්ඡේදනයෙන් ඇතිවන අවක්ෂේප ප්‍රමාණයත් එකතු වෙනකොට M1ට වඩා වැඩිපුර අවක්ෂේප ප්‍රමාණයක් ලැබෙන්න ඕන. ලියන්න. තුන්වන පිළිතුරේ දැන් ප්‍රශ්න කරනකොට ප්‍රශ්නෙට උත්තරේ විතරක්ම නෙමෙයි ඒ අවට වටපිටාවත් ආවරණය කරගෙන යන්න ඕන. තුන්වන පිළිතුරේ M1 සමානයි M2. M1 සමානයි M2. ඊට හේතුව එහි නිරොක්සිහාරක සීනි නොමැති වීමයි. ඊට හේතුව එහි නිරොක්සිහාරක සීනි නොමැති වීමයි. හරි. ඊට පස්සේ එන්න 6 වෙනි ප්‍රශ්නයට. පොලිසැකරයිඩ් අණුවක කොටසක ව්‍යුහය රූප සටහනේ දක්වා ඇත. මේක පහුගිය උසස් පෙළ ප්‍රශ්නයක්. මෙහි මොනොසැකරයිඩ් අණු එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කුමන බන්ධන වර්ගයකින්ද කියලා අහනවා. ඔයාලට පේනවා මෙතන ග්ලූකෝස් අණු දෙකක් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන බව. ඒතර ග්ලූකෝස් මොනොසැකරයිඩ් එකිනෙක සම්බන්ධ වෙන්නේ ග්ලයිකෝසිඩික බන්ධන වලින්. උත්තරය අංක 4. ග්ලයිකෝසිඩික බන්ධන. හරියටම කිව්වොත් ඔයාලට පේනවා මේ ග්ලූකෝස් අණු දෙකේ පළවෙනි කාබන් සහ හතරවෙනි කාබන් තමයි ග්ලයිකෝසිඩික බන්ධනයෙන් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේක 1,4 වර්ගයේ ග්ලයිකෝසිඩික බන්ධනයක්. මේක 1,4 වර්ගයේ ග්ලයිකෝසිඩික බන්ධනයක්. විවරණය ලියන්න. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීමේදී මොනොසැකරයිඩ් අණු එකිනෙක සම්බන්ධ වනුයේ ග්ලයිකෝසිඩික බන්ධන වලිනි. මොනොසැකරයිඩ් අණු එකිනෙක සම්බන්ධ වනුයේ ග්ලයිකෝසිඩික බන්ධන වලිනි. එහිදී සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වී condensation reactions සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වී ජල අණුවක් බැගින් ඉවත් වෙයි. මෙහිදී සෑදී ඇත්තේ එක ඉරිකෑල්ලක් 4 වර්ගයේ ග්ලයිකෝසිඩික බන්ධනයකි. 1,4 glycosidic bond. එක ඉරිකෑල්ලක් 4 ග්ලයිකෝසිඩික බන්ධනයකි. හරි, එතනින් ඒ ප්‍රශ්නය අවසන්. ඊළඟ 7 වෙනි ප්‍රශ්නය. වැරදි ප්‍රකාශය තෝරන්න. ද්විගුණ ජීවියෙකුගේ දෛහික සෛලයක න්‍යෂ්ටියේ
සර්ව සම වර්ණ දේහ කට්ටල දෙකක් ඇත. දැන් ද්විගුණ ජීවියෙක්ගේ තියෙන්නේ සමජාත වර්ණ දේහ. ඒවා සර්ව සම වෙන්නේ නැහැ. දැන් මාතෘ වර්ණ දේහ කට්ටලයක් සහ පීතෘ වර්ණ දේහ කට්ටලයක් තියෙන්නේ. ඒ දෙක සර්ව සම වෙන්න බෑනේ. එහෙම වෙන නම් ඔයාගේ අම්මයි තාත්තයි ඒ මාතෘ සහ පීතෘ ජාන වර්ණ දේහ දුන්න පුද්ගලයන් දෙන්න සර්ව සම වෙන්න ඕන. එහෙම අම්මයි තාත්තයි සර්ව සමයිද? නෑනේ. ඒක වැරදි. ලියන්න විවරණය ලියන්න. ද්විගුණ සෛලයක න්‍යෂ්ටියේ පවතින මාතෘ සහ පීතෘ වර්ණදේහ කට්ටල ද්විගුණ සෛලයක න්‍යෂ්ටියේ පවතින මාතෘ සහ පීතෘ වර්ණදේහ කට්ටල එකිනෙක සර්ව සම නොවේ. ඒවා සමජාත වර්ණ දේහ යුගල් වේ. එකිනෙක සර්ව සම නොවේ. ඒවා සමජාත වර්ණ දේහ යුගල් වේ. දෙවැනි ප්‍රකාශය කියනවා න්‍යෂ්ටි ඇති වර්ණ දේහ සියල්ලම ඌනන විභාජනයට පෙර ද්විකරණය වෙයි. ඒක හරි. කොහොමත් ඌනන විභාජනය ගත්තත් අනුනන විභාජනය ගත්තත් ඒ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ විභාජනය පටන් ගන්න කලින් ද්විකරණය වීම සිද්ධ වෙනවා. ප්‍රකාශය හරි. තුන්වන ප්‍රකාශය මිනිසාගේ X සහ Y වර්ණ දේහවල සමහර කොටස් පමණක් සමජාත වේ. ඒකත් හරි ළමයි. මොකද හේතුව X වර්ණ දේහය සහ Y වර්ණ දේහය දිගින් අසමානයි. දිගින් වැඩි කවුද? X වර්ණ දේහය. දිගින් අඩු කවුද? Y වර්ණ දේහය. එතකොට දැන් X වර්ණ දේහය මෙන්න මේ කොටස ගත්තොත් ඊට සමජාත කොටසක් Y වර්ණ දේහයේ නැහැ. X වර්ණ දේහයේ මෙන්න මේ කොටස ගත්තොත් ඊට සමජාත කොටසක් Y වර්ණ දේහයේ පවතින්නේ නැහැ. ඒ කියන්නේ X සහ Y සම්පූර්ණයෙන් එකිනෙකට සමජාත වෙන්නේ නැහැ. ඒක හරි. දෙලමයි මේ X සහ Y වර්ණ දේහ අපි සරලව හිතුවොත් X වර්ණ දේහේ හරියට ස්ත්‍රී වර්ණ දේහේ වගේ Y වර්ණ දේහේ හරියට පුරුෂ වර්ණ දේහේ වගේ. මේ දෙකෙන් වඩා ප්‍රබල මොකද්ද? Xද Yද? මේ දෙකෙන් වඩා ප්‍රබල වෙන්නේ X වර්ණ දේහේද Y වර්ණ දේහේද? මෙතනින් වඩා ප්‍රබල වෙන්නේ Y වර්ණ දේහේ ළමයි. මොකද? ඒක මම මෙහෙම ඇහුවොත්. දැන් මං අහනවා පිරිමි ළමයින්ගෙන් ඇයි ඔයාලා කොහොමද ඔයාලා පිරිමි ළමයි උනේ? පුරුෂයෙක් කොහොමද පුරුෂයෙක් වෙන්නේ? ඒකට හේතුව තමයි Y වර්ණ දේහයේ පැවතීම. පුරුෂයෙක් වෙන්නේ Y වර්ණ දේහයේ පැවතීම නිසා. වෙන මොනවත් පැවතීම නිසා නෙමෙයි. Y වර්ණ දේහයේ පැවතීම නිසා තමයි පුරුෂයෙක් වෙන්නේ. ඊට පස්සේ මම අහනවා ඇයි ස්ත්‍රියක් වෙන්නේ? X වර්ණ දේහයේ පැවතීම නිසාද? නෑනේ. දැන් පුරුෂයෙක් ගත්තොත් එයාගේ තියෙන XY කියන යුගලනේ. ඒත් එයා පුරුෂයෙක්නේ. ස්ත්‍රියකගේ තියෙන XX කියන ආකාරයනේ. ඒතර ඇයි ස්ත්‍රියක් වෙන්නේ? මාර ප්‍රශ්න අහන්නේ. ස්ත්‍රියක් වෙන්නේ Y වර්ණ දේහයේ නොපැවතීම නිසා. හරියට තේරුම් ගන්න. පුරුෂයෙක් වෙන්නේ Y වර්ණ දේහයේ පැවතීම නිසා. ස්ත්‍රියක් වෙන්නේ Y වර්ණ දේහය නොපැවතීම නිසා. ඒතර X කීයක් තිබුණත් උදාහරණයක් විදිහට අපි ගමු ක්ලයින්ෆෙල්ට් සහලක්ෂණය. ක්ලයින්ෆෙල්ට් සහලක්ෂණය. මෙයාලට තියෙන XXY කියන තත්වයනේ. ක්ලයින්ෆෙල්ට් සහලක්ෂණේ XXY කියන තත්වය. ඉතින් මෙතන X දෙකක් තිබුණත් මෙයා පුරුෂයෙක්. X කීයක් තිබුණත්
Y තියනවා නම් එයා පුරුෂයෙක්. ඒ කියන්නේ වඩා ප්‍රබල වෙන්නේ Y වර්ණ දේහය. ඊළඟ උත්තරේදී කියනවා මිනිසාගේ සමහර ආබාධ අලිංග වර්ණ දේහ 44කට වැඩි සංඛ්‍යාවක් පිහිටීම නිසා ඇති වෙයි. අපේ සිලබස් එකට ගැලපෙන ආකාරයෙන් ගත්තොත් මේකට උදාහරණය තමයි ඩවුන් සහලක්ෂණය. අලිංග වර්ණ දේහ සාමාන්‍යයෙන් තියෙන 44යි. හැබැයි ඩවුන් සහලක්ෂණයේදී අලිංග වර්ණ දේහ 45ක් වෙනවා. නේ 21 වන වර්ණ දේහ ත්‍රිත්වයක් තියෙනවනේ. Trisomy of the 21st chromosome. 21 වන වර්ණ දේහ ත්‍රිත්වයක් පැවතීම නිසා තමයි ඩවුන් සහලක්ෂණය ඇති වෙන්නේ. එතකොට ඔක්කොම අලිංග වර්ණ දේහ සංඛ්‍යාව ගත්තොත් 44යි නෙමෙයි. යාලට 45ක් තියෙනවා. 45ක් තියෙනවා. ලියන්න. ඩවුන් සහලක්ෂණයේදී අලිංග වර්ණ දේහ ඩවුන් සහලක්ෂණයේදී අලිංග වර්ණ දේහ 45ක් පවතී. 45ක් පවතී. ඒතර මේ ප්‍රකාශය හරි. පස්වෙනි උත්තරේ කියනවා ඌරණ විභාජනයේදී වර්ණ දේහවල කොටස් හුවමාරු වීම සිදු විය හැකිය. ඔව්. ඒ ක්‍රියාවට අපි කියන මොකක් කියලාද? අවතරණය. crossing over නැත්නම් අවතරණය කියලා කියන්නේ ඒ ක්‍රියාවට. උත්තරේ හරි. ඒතර 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 1. ඊට පස්සේ අපි යමු 8 වෙනි ප්‍රශ්නයට. ප්‍රෝටීන සම්බන්ධව පහත සඳහන් වගන්ති අතරින් කවරක් නිවැරදිද කියලා අහනවා. ප්‍රෝටීන සම්බන්ධවයි අහන්නේ. පළවෙනි උත්තරය ප්‍රෝටීනයක චාතුර්ථ ව්‍යුහය සෑදෙන්නේ එක් පොලිපෙප්ටයිඩ් දාමයක් නැමීමෙන්ය. චාතුර්ථ ව්‍යුහය කියන එකේම තේරුම ළමයි පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා වැඩිපුර පැවතීම. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොලජන් ප්‍රෝටීනය. කොලජන් ප්‍රෝටීනය ඔයාලගේ ටියුට් එකේ කොලජන් වල රූපයක් තියෙනවා. ඒක පස්සේ බලන්න. කොලජන් ප්‍රෝටීනය ගත්තොත් මේ වගේ පොලිපෙප්ටයිඩ් දාම 3ක් හෙලික්සීය ලෙස ඇඹරී යාමෙන් ඇතිවන ත්‍රිත්ව හෙලික්සයක් තමයි කොලජන් ප්‍රෝටීනයට තියෙන්නේ. පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා තියෙනවා නම් ඒක අපි සලකන්නේ චාතුර්ථ ව්‍යුහයක් විදිහට. තව උදාහරණයක් ගත්තොත් හීමොග්ලොබින්. මම සරලව මෙහෙම අඳින්නම්. ඇල්ෆා දාම 2යි බීටා දාම 2යි. ඇල්ෆා 1 ඇල්ෆා 2 බීටා 1 බීටා 2 කියලා පොලිපෙප්ටයිඩ් දාම 4කින් තමයි හීමොග්ලොබින් හැදෙන්නේ. ඒතර හීමොග්ලොබින් උත් චාතුර්ථ ව්‍යුහය සහිත ප්‍රෝටීනයක්. පළවෙනි උත්තරේ වැරදි. 2. ප්‍රෝටීනවල ඇති ඇතැම් ඇමයිනෝ අම්ලවල ඇමයිනෝ කාණ්ඩ හෝ කාබොක්සිල් කාණ්ඩ හෝ එකකට වඩා අඩංගු විය හැකිය. ඒ ප්‍රකාශය හරි. මොකද අපි වේගයෙන් ඇමයිනෝ අම්ලයක ව්‍යුහය මතක් කරොත් මධ්‍ය කාබන් පරමාණු ඇල්ෆා කාබන් ඒ සමග බැඳෙන කාණ්ඩ 4. කාබොක්සිල් කාණ්ඩය, ඇමයිනෝ කාණ්ඩය, හයිඩ්‍රජන් සහ වෙනස් වන සුළු ඇල්කිල් කාණ්ඩය. මේකනේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. මෙන්න මේ කොටස් ටික ළමයි සියලුම ඇමයිනෝ අම්ල වලට පොදුයි. ඕනෑම ඇමයිනෝ අම්ලයක් ගත්තොත් ඇලනින් ගත්තත්, ට්‍රිප්ටෝපෑන් ගත්තත්, ප්‍රෝලීන් ගත්තත්, සිස්ටීන් ගත්තත්, මෙතියොනින් ගත්තත්, ග්ලයිසින් ගත්තත්, ලයිසින් ගත්තත්, අයිසොලියුසින් ගත්තත්, මොන ඇමයිනෝ අම්ලයක් ගත්තත් මේ කොටස මම මේ වට කරපු කොටස ඒ ව්‍යුහයක ඕනෑම ඇමයිනෝ අම්ලයක ව්‍යුහේ තියෙනවා. ඇමයිනෝ අම්ලයක අනන්‍ය ලක්ෂණ ඇති වෙන්නේ මෙන්න මේ ඇල්කිල් කාණ්ඩය මගින්. සමහර ඇමයිනෝ අම්ලවල මේ ඇල්කිල් කාණ්ඩය තුල ඇමයිනෝ කාණ්ඩ තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර ඇමයිනෝ අම්ලවල මේ R කාණ්ඩය තුල අතිරේක කාබොක්සිල් කාණ්ඩ තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇමයිනෝ අම්ලයක සමහර විට ඇමයිනෝ කාණ්ඩ එකට වඩා තියෙන්න පුළුවන්. කාබොක්සිල් කාණ්ඩ එකට වඩා
තියෙන්න පුළුවන්. ඒක හරි. ඊළඟට ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අතර ඇති බන්ධන ග්ලයිකොසිඩික බන්ධන. ඇමයිනෝ අම්ල අතර ඇති වෙන්නේ පෙප්ටයිඩ් බන්ධන. 3 වැරදි. විවරණය ලියන්න. ප්‍රෝටීනයක පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා වැඩිපුර ඇති විට ප්‍රෝටීනයක පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා වැඩිපුර ඇති විට ඒ චාතුර්ථ ව්‍යුහය quaternary structure ඒ චාතුර්ථ ව්‍යුහය ලෙස හැඳින්වේ. ඒ චාතුර්ථ ව්‍යුහය ලෙස හැඳින්වේ. ඊළඟ පේලිය සමහර ඇමයිනෝ අම්ලවල ඇල්කිල් කාණ්ඩයේ කියලා කියන්නේ මෙන්න මේ R කාණ්ඩයට. සමහර ඇමයිනෝ අම්ලවල ඇල්කිල් කාණ්ඩයේ අතිරේක කාබොක්සිල් කාණ්ඩ හෝ ඇමයිනෝ කාණ්ඩ පැවතිය හැකිය. අතිරේක කාබොක්සිල් කාණ්ඩ හෝ ඇමයිනෝ කාණ්ඩ පැවතිය හැකිය. ඊට හතරවෙනි උත්තරේදී කියනවා ප්‍රෝටීන බයුරේට් ප්‍රතිකාරකයේ සමග රතු වර්ණයක් ලබා දෙයි. ඒක වැරදි. බයුරේට් ශාරීය කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කරපුවාම ප්‍රෝටීනයක දම් පැහැය තමයි ඇති වෙන්නේ. මේක වැරදි. පස්වෙනි උත්තරේදී කියනවා ප්‍රෝටීනවල තාප ගුණහානිකරණයේදී heat denaturation of proteins ප්‍රෝටීනවල තාප ගුණහානිකරණයේදී ඩයිසල්ෆයිඩ් බන්ධන බිඳේ. ඒක වැරදි ළමයි. ඩයිසල්ෆයිඩ් බන්ධන කියලා කියන්නේ සහසංයුජ බන්ධන ආකාරයක්. ඉහළ උෂ්ණත්වයේදීත් මේ ඩයිසල්ෆයිඩ් බන්ධන බිඳ වැටෙන්නේ නැහැ. මේක වැරදි. ලියන්න. ඩයිසල්ෆයිඩ් බන්ධන ශක්තිමත් සහසංයුජ බන්ධන වේ. ඩයිසල්ෆයිඩ් බන්ධන ශක්තිමත් සහසංයුජ බන්ධන වේ. ඒවා ඉහළ උෂ්ණත්වයේදී පවා බිඳ නොවැටේ. ඒවා ඉහළ උෂ්ණත්වයේදී පවා බිඳ නොවැටේ. ඒතර 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නයට යමු. සරම්ප වැනි බෝවෙන රෝගයකින් සුවය ලබන කෙනෙකු තුල පහත සඳහන් කුමන ප්‍රතිශක්ති වර්ගය වර්ධනය වේද කියලා යහන්නේ. දැන් පරිචිත ප්‍රතිශක්තිය ගැන කතා කරොත් ප්‍රතිශක්තිය කියලා කියන්නේ සිලබස් එකේ අලුතෙන් එකතු කරපු පාඩමක්, ලස්සන පාඩමක්, ළමයි අමාරුයි කියලා කියන පාඩමක්. නමුත් කිසිම අමාරුවක් නැහැ. අපි අනාගතයේදී පැහැදිලිව ඒ ගැන කතා කරමු. පරිචිත ප්‍රතිශක්තිය අපිට මේ විදිහට බෙදන්න පුළුවන්. පරිචිත ප්‍රතිශක්තිය කිසියම් ධාරකයක් තුල ඇති වෙනවා නම් අපි ඒකට කියනවා සක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය කියලා. කියන්නේ ධාරකයාගේ දේහයේ තුලදීම තමයි ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති වෙන්නේ. තවත් සමහර අවස්ථාවලදී බාහිරින් ලැබෙන ප්‍රතිදේහ නිසා පරිචිත ප්‍රතිශක්තියක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ඒකට අපි කියනවා අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය. මේක active acquired immunity, මේක passive acquired immunity. ඒතර මේ දෙකේ වෙනස තමයි සක්‍රීයයි කියලා කියන්නේ. ධාරකයා විසින්ම තමයි හදාගත්තේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ටික. අක්‍රීයයි කියන්නේ තමන් හැදුවේ නැහැ, පිටින් ඉල්ලගත්තා වගේ වැඩක්.
බාහිරින් ලැබිලා තියෙන්නේ. මේ එක් එක් ආකාරය නැවත අපි ක්‍රම දෙකකට බෙදනවා. මේක ස්වාභාවිකව සිද්ධ වෙන්නත් පුළුවන්, කෘත්‍රිමව සිද්ධ වෙන්නත් පුළුවන්. මෙතනත් එහෙමයි. ස්වාභාවිකව සිද්ධ වෙන්නත් පුළුවන්, කෘත්‍රිමව සිද්ධ වෙන්නත් පුළුවන්. ඒතර පරිචිත ප්‍රතිශක්තිය මේ විදිහට අපිට ආකාර හතරකට බෙදන්න පුළුවන්. ස්වාභාවිකව පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය, naturally acquired active immunity. කෘත්‍රිමව පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය, artificially acquired active immunity. මෙතනත් ස්වභාවිකව පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය, naturally acquired passive immunity. මෙතන artificially acquired passive immunity නැත්නම් කෘත්‍රිමව පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. දැන් මේ එක් එක් ආකාරයේ ස්වභාවික කෘත්‍රිම කියලා බෙදීමේ පදනම තමයි මේක ඉබේම සිද්ධ වෙනවා නම්, if it's a natural phenomenon, ඉබේම සිද්ධ වෙනවා නම් ඒක ස්වභාවිකව පරිචිත කියලා අපි කියනවා. ඊට පස්සේ අපි විසින් කරනවා නම්, හිතාමතා මිනිසා විසින් කරනවා නම් ඒක කෘත්‍රිමයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිසියම් රෝගයක් ස්වභාවිකවම වැළඳෙනවා. අපි කියමු මේ දවස්වල තියෙන ජනප්‍රියම රෝගය මොකද්ද? COVID-19. මේ රෝගේ ස්වභාවිකවම වැළඳුණා. වැළඳිලා ඒ අවශ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර හදාගෙන එයාම සුවපත් වෙනවා. එතකොට ඒක ස්වභාවිකව පරිචිත සක්‍රීය වූ ප්‍රතිශක්තියක්. ස්වභාවිකවම ලෙඩේ හැදුනා. ඒක ස්වභාවිකවම ඒ ධාරකයාගේ දේහය තුලම ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති වෙලා හොඳ වුණා. කෘත්‍රිමව පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය කියලා කියන්නේ අපි එන්නත් ලබා දීම හරහා, අපි ශුද්‍ර ජීව විද්‍යාව පාඩමේදී සහ ප්‍රතිශක්තියදී මේ ගැන කතා කරනවා. එන්නත් ලබා දීම හරහා කෘත්‍රිමව අපි ධාරකයාගේ දේහය ප්‍රතිදේහ ජනකයේ සඳහා සංවේදීකරණය කරලා, sensitization කරලා ඒ අදාළ ප්‍රතිශක්ති ප්‍රතිචාර අපි කෘත්‍රිමව උත්ප්‍රේරණය කරනවා. ඒ ස්වභාවික ක්‍රියාවලියක් නෙමෙයි, කෘත්‍රිමව. දැන් අපි උදාහරණයක් විදිහට පොලියෝ එන්නත කියලා ගන්න. පොලියෝ වැක්සින් එක දුන්නාම ඒ අපි දරුවාට ලබා දෙන පොලියෝ වෛරසය නිසා කෘත්‍රිමව එයාගේ දේහය ඇතුලේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරගන්න. වැඩි විස්තර මම ප්‍රතිශක්තිය පාඩමේදී කියලා දෙන්නම්. දැන් මෙතන අක්‍රියයි කියලා කියන්නේ බාහිරින් ලැබෙනවා කියන එක. ස්වභාවිකවම බාහිරින් ලැබෙන්නේ කොහොමද? මවගෙන් දරුවාට ලැබෙන ප්‍රතිදේහ. කලල බන්ධය හරහා ගර්භණී සමයේදී හෝ නැත්නම් උපතින් පසු මව් කිරි හරහා මවගෙන් දරුවාට ප්‍රතිදේහ ලැබිලා දරුවා තුල ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් දරුවා නෙමේ ප්‍රතිශක්ති ප්‍රතිචාර හැදුවේ, මවයි හැදුවේ. එහෙනම් ඒක අක්‍රියයි. අවසාන වශයෙන් කෘත්‍රිමව පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය, මේක අපි කිසියම් ආසාදනයක් සඳහා පුද්ගලයෙක් සැක කරනකොට කෙලින්ම පිටතින් නිමි ප්‍රතිදේහ ලබා දෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රති රේබීස් එන්නත. එතෙන්දී ජලබීතිකාව සැක කරන රෝගියෙකුට අපි කෙලින්ම නිමි ප්‍රතිදේහ ලබා දෙනවා. ඔක්කොම කෘත්‍රිමයි. කෘත්‍රිමව දීලා එයාගේ දේහය තුල නෙමෙයි හැදෙන්නේ. අපි ප්‍රතිදේහ කෘත්‍රිමව දීලා එයා සූපත් කරන්න උත්සාහ කරනවා. වැඩි විස්තර අපි ප්‍රතිශක්තිය පාඩමේදී කතා කරමු. මෙතන කියන්නේ සරම්ප වැනි බෝවන රෝගයකින් සුවය ලබන කෙනෙකු, ඒ කියන්නේ මේ කොවිඩ් වගේම තමයි, ස්වභාවිකව පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය. උත්තරය අංක 1. එතන විවරණයේ විදිහට මෙන්න මේ chart එක ඇඳ ගන්න. එතන විවරණයේ විදිහට මේ COVID-19 එක ඕනේ මෙන්න මේ බෙදීම් 4 ඇඳලා පෙන්නන්න. අවසාන ප්‍රශ්නය. රෝයෝ ශාකයේ වර්ණවත් අපිචර්මීය සිවියක් සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් තුල තැබූ විට නිරීක්ෂණය කළ හැකි වෙනස්කම් විවිධ අවස්ථා පහත දී ඇති රූප සටහන් වලින් දැක්වේ. එම වෙනස් වීම් වල විවිධ අවස්ථා නිරූපණය
කිරණ නිවැරදි අනුපිළිවෙල වන්නේ කුමක්ද කියලා යහන්නේ. දැන් මෙතන කියන්නේ සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් තුල මේ සෛල ගිල්ලුවා කියලානේ. දැන් සාන්ද්‍ර ද්‍රාවණයක් තුල සෛලයක් ගිල්ලුවාම මම සරලව සෛලය මෙහෙම අදින්නම්. බාහිර ද්‍රාවණයේ සාන්ද්‍රයි. ඒ කියන්නේ ජල විභවය අඩුයි කියන එකනේ. සාන්ද්‍රණේ වැඩි කියන්නේ ජල විභවය අඩුයි කියන එකනේ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද? බාහිර ආශ්‍රිතය. ජලයේ සෛලයෙන් පිටවීම. බාහිර ආශ්‍රිතය එක්සෝස්මෝසිස් තමයි සිද්ධ වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ශාක සෛලයේ ප්‍රෝටෝප්ලාස්ටය නැත්නම් ප්‍රාක් ප්ලාස්ටය ක්‍රමෙන් හැකිලීමට ලක් වෙන්න ඕන. දැන් මේකේ අනුපිළිවෙලයි යහන්නේ නේ. ටික ටික සෛලය ශුන්‍ය තත්ත්වයේ ඉඳලා විෂුවණ වේගයට යන්න ඕන. ඒතර අපිට පේනවා C කියන අවස්ථාව. C කියන අවස්ථාව තමයි ආරම්භක අවස්ථාව වෙන්න ඕන. ඊට වඩා ටිකක් ජලය පිට වෙලා D කියන අවස්ථාවට එනවා. රූප බැලුවම වට තේරෙනවා. ටික ටික ප්‍රාක් ප්ලාස්ටේ හැකිලීමයි අපි සලකන්නේ. හොඳටම ප්‍රාක් ප්ලාස්ටේ තිබුණේ C වල. ඊට පස්සේ ඔන්න ටිකක් ජලය පිට වෙලා ප්‍රාක් ප්ලාස්ටේ හැකිලලා තියෙනවා D වල. තවත් ටිකක් පිට වුණොත් A කියන අවස්ථාවට එයි. මේකත් පහුගිය විභාග ප්‍රශ්නයක්. තවත් ටිකක් පිට වුණොත් A කියන අවස්ථාවට එනවා. තවත් ටිකක් ජලය පිටත් වුණොත් B කියන අවස්ථාවත් මේ දීලා තියෙන අවස්ථාව වලින් අන්තිම අවස්ථාව විදිහට E කියන ස්ටේජ් එකත් ඇති වෙන්න පුළුවන්. C, D, A, B සහ E තමයි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ අංක 4. උත්තරේ අංක 4. රිවිව් එක ලියන්න, විවරණය ලියා ගන්න. ශාක සෛලයක් සාන්ද්‍ර ද්‍රාවණයක් තුල ගිල්ලූ විට ශාක සෛලයක් සාන්ද්‍ර ද්‍රාවණයක් තුල ගිල්ලූ විට බාහිරාශ්‍රිතය මගින් ඉන් ජලය ඉවත් වෙයි. සාන්ද්‍ර ද්‍රාවණයක් තුල ගිල්ලූ විට බාහිරාශ්‍රිතය මගින් ඉන් ජලය ඉවත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෛලයක් ශුන්‍ය තත්වයේ සිට ක්‍රමයෙන් විෂූණ වීම සිදුවේ. හරි, එතනින් ළමයි morning challenge paper number 1 ප්‍රශ්න 10 අපි අවසන් කරනවා.